තෙරුවන් සරණයි සුබ දවසක් ඔබ සියලු දෙනාටම සුභාවිත මාධ්‍ය මෙහෙවරක රිලැක්ස් ටීවී ගමන් මගේ අද දවසේ මනසාලංකාරය දෙවැනි වැඩසටහන ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මීට කලින් වැඩසටහන තුලදීත් ඔබේ විචාර බුද්ධිය අවදි කරන්නට ඔබට දැනුම ලබා දෙන්නට අපේ මෙහෙවර සාර්ථක බව අපිට දැනලා තිනවා ඔබේ ප්‍රතිචාර සියල්ලත් එක්ක. අද දවසෙත් අපි සූදානම් වෙනවා තවත් සාධනීය කතා බහකට යොමු වෙන්නට. මම අද දවසේ අපි ආරාධනා කරා කළුබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වගේම අපේ වෛද්‍ය සුසිත්රුවන් මහත්මයාත් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා මේ විදග්ධ කතිකාවත ආරම්භ කරන්න. ඉතින් මේ දවස්වල මේ සමාජයේ සීඝ්‍රයෙන් වෙනස් වෙගෙන යනකොට බොහෝ වෙලාවට අපේ ආකල්ප සිතුම් පැතුම් මේ හැම එකක්ම වෙනස් වෙනවානේ. ඒ වෙනස් වීම විවිධ පාර්ශවයන්ට විවිධ විදිහට බලපානවා. අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ විභාග ක්‍රමය අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දරුවන්ට ඇති වෙලා තියෙන තත්ත්වයක් ගැන. ඉතින් ඇත්තටම ඉගෙනීම සඳහා දරුවන් බලෙන් යොමු කළ යුතුද කියන කාරණාව තමයි අපි ප්‍රධාන වශයෙන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අවසරයි අපේ කළුබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේට මම මේ ගැටලුව යොමු කරන්න සූදානම් වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම ඉගෙනීම සඳහා දරුවන්ව බලෙන් යොමු කළ යුතුද? හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් මේ ගැටලුව අපිට පැතිකඩ කීපයකින්ම කතා බහට ලක් කරන්න පුළුවන්. ඉතින් එතනදී පළවෙනිම අපි දකින්න ඕනේ අපි මේ දවස්වල දරුවන් දැනුම සඳහා යොමු කරනවා. ඉතින් මෙතනදී අපි දකින්න ඕනේ පැත්තක් තියෙනවා දැනුම සහ කුසලතාවය කියලා දෙකක් පවතිනවා. ඒ කියන්නේ අපිට මේ මේ කාලයට කලින් උදාහරණයක් විදිහට අපේ 50 ගණන් වල 60 ගණන් වල දැනුම කියන එක විශාල සාධකයක් වුණා මිනිහෙක්ට ඔහුගේ ලෞකික ජීවිතයේ ඉහළට යන්න. ඒ කියන්නේ ආණ්ඩුවේ රස්සාවක් කරන්න ඒකට දැනුම වැදගත් වුණා. නමුත් අපි මේ කාලෙට ඇවිල්ලා බැලුවම 2000න් පස්සේ මේ විශේෂයෙන් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි දිනු වෙච්ච කාලෙක ඇවිල්ලා බැලුවම කවුරු හරි එක්කෙනෙක්ට Google එකට ගිහිල්ලා YouTube එකට ගිහිල්ලා ඒකේ ඔබලා බැලුවම ඕනම දැනුමක් හොයාගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට දකින්න සිද්ධ වෙනවා මෙතන දැනුම කියන එකේ තියෙන වැදගත්කම ටිකක් අඩු වෙලා ඊට වඩා කුසලතාවය ඉහළට නැංගිලා. ඉතින් මේක අපි බෞද්ධ ආකල්පය තුළින් අපි දැක්කොත් කුසල චිත්ත තියෙනවා. එතකොට එහෙම නැත්නම් කුසල විතර්ක තියෙනවා. ඒ කියන්නේ අව්‍යාපාද, විහිංසා, නෙක්ඛම්ම කුසල විතර්කයෝ තියෙනවා. ඉතින් මේ කුසල විතර්කයෝ කියලා කියන්නේ මෙතන යම්කිසි කුසලය කියන වචනය අපි ගත්තත් එතන හැංග වෙනවා යම්කිසි හැකියාවක් කියලා. ඒ කියන්නේ නිපුණතාවයක්. එහෙම නැත්නම් ස්කිල් එකක් කියන අදහස පවතිනවා. ඒත් එක්කම අපි අහලා තිනවා සියලු බුදුවරුන්ගේ දේශනාව කුසලස්ස උපසම්පදා. අපිට ඒක විවිධ විදියට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් එක්තරා ආකාරයකින් අපිට දකින්න පුළුවන් මේ හිත පරියෝදපණය කරන්න. එහෙම නැත්නම් කුසලය කියන හැකියාව ලැබිලා තියෙනවා. කුසලත්වයක්, නිපුණතාවයක්, ස්කිල් එකක්. ඉතින් එතකොට අපි මේ දරුවන්ව දැනුම පුරවන භාජන වගේ ඔවුන් එහෙම පෙළගස්වල යවුවට ඇත්තටම ජීවිතේ සාර්ථක කරගන්න වැදගත් දැනුමද එහෙම නැත්නම් කුසලතාවයද කියන එක අපිට දකින්න පුළුවන්. ඉතින් අන්න ඒකත් එක්ක අපි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියමු. ඉතින් ඒකේ තවත් පැතිකඩ ගණනාවක්ම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හරි, එහෙමයි. අපි ඊළඟට කතා බහ කරන්න සූදානම් වෙනවා මෙහි වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව. අපේ වෛද්‍යතුමන් ඉන්නවා. වෛද්‍යතුමනි, මම ඔබතුමන්ගෙන් අහන්න සූදානම් වෙන්නේ දැන් ඇත්තටම මේ විදිහට බලෙන් අධ්‍යාපනය ලබා දීම සඳහා දරුවන්ව පෙළඹවීම ළමා මනසට කොයි විදිහටද බලපාන්නේ? සුබ දවසක් ආසරයි අපේ හඳුරන්නේ. රංගන මෙහෙමයි බලෙන් අධ්‍යාපනය ලබා දීමට උත්සාහ කිරීම කියන එක ගැන අපි කතා කරනවා නම් ගොඩක් දෙමාපියන් ඇත්තට මෙහෙමයි අධ්‍යාපනය ලබා දීම තමන්ගේ දරුවා හොඳ උසස් මට්ටමකට එන එක ගොඩක් දෙමාපියන් ආස දෙයක්. ඒක බලෙන් හරි දෙන්න හදන දේ අර තමන්ට ලබා ගන්න බැරි තැනට ළමයව යොමු කරනවා. එහෙම නැත්නම් තමන් ගිය තැනටම ඉහළට ගෙනියනවා කියලා උගන්වන එක තුල අද කාලේ දෙමාපියන් ගොඩක් ඔය බලෙන් ළමයින්ට උගන්වන එකට යොමු වුණාට එතන අපි ළමයින්ගේ මනසට යම් හානිකර තත්ත්වයන් දකින්න එක අර සීමා ඉක්මවා ළමයින්ට බල කිරීමකට යොමු වීම තුලින් මේක අපි දැනගන්න ඕන මේ මොකද්ද මේ ළමයින්ට බලෙන් උගන්වනවා කියන එක හරියට මොකෝ සමහර ළමයිට ඇත්තටම ඒ අධ්‍යාපන ක්‍රමය තුල උගන්වන්න යම් කිසි පිරිසක් ඉන්නවා ගුරුවරු. ඉතින් දෙමාපියන්ට අමාරුයි ඒ භූමිකාව කරන්න හරියට. දෙමාපියන් ඒ ගුරුවරුන්ගේ සීමාව ඔබට ගිහිල්ලා සමහර විට උනාට වඩා බර යොදන්න ගිහිල්ලා තමන් නොදන්න සීමාවක ළමයින්ට ඒකෙන් සමහර විට හානියක් බොහෝ දුරට ඇති වෙනවා. ළමයින්ගේ මානසික ලොකු පීඩනයක් ඇති වෙනවා. ඉතින් මේ මානසික පීඩනයක් ඇතිවීම තුළින්
ළමයින්ට ඒ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යන්න උත්තේජනයකට වඩා සමහර විට බොහෝ දුරට අපි දැකලා තියෙන දෙයක් තමයි ළමයින්ට ඇති වෙන්නේ එම අධ්‍යාපන කටයුතු වලට ආශාව තියෙන ආසාව ළමයින් තුලින් ගිලිහෙනවා. ඒ වගේම තමයි ළමයින්ට මේක වදයක් විදිහට දැනෙන්න ගන්නවා අනවශ්‍ය පීඩනයක් විදිහට. ළමා මනස හැඩගැහෙන කාලේ ඔය පාසල් අධ්‍යාපනය ලබන කාලේ ඇත්තටම පෞරුෂත්වයේ වර්ධනය වෙන කාලේ මේ වගේ වද හිංසාවට ලක්වීම තුලින් සමහරලාට ගොඩක් දෙමාපියෝ ටිකක් අතිශය දුෂ්කර පීඩනයක් යොදනවා ළමයින්ට මේ අධ්‍යාපන කටයුතු වලට අවධානය යොමු කරවන්න. ඉතින් අර ළමයින්ට ළමා කාලය විඳින්න තියෙන සමය මේ තුලින් ගිලිහෙනවා. ඉතින් ඒ තුලින් ළමයින්ගේ අර ස්වභාවික පෞරුෂත්ව වර්ධනයට අවශ්‍ය වෙන දේවල් ළමයි තුලින් ඈත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අර ඇත්තම අධ්‍යාපන කටයුතු කෙරෙහි ස්වභාවිකවම ඇති වෙන උනන්දු දැන් මොකෝ ස්වභාවිකවම ළමයෙක් තුල පිහිටා තිබෙනවා අලුත් දේවල් හොයන්න, අලුත් දේවල් ගැන හිතන්න, අලුත් කුසලතාවයන් අර කිව්වාගේ හොයාගෙන යන ගතිය, ජන්ම ගතිය මිනිස්යාගේ තුල තියෙනවා. ඉතින් මේකට අර අනවශ්‍ය පීඩනයක් වුණ කරාම ඕනම ජීවියෙකුගේ ස්වභාවය තමයි Tamanට වදයක් පීඩනයක් ඇති වෙන්නේ යම් දෙයක්ද ඒකෙන් ඈත් වෙන එක. ඉතින් ගොඩක් දෙමාපිය සිතරගත යුතු දෙයක් තමයි ළමයාගේ මේ අධ්‍යාපනයට අනවශ්‍ය පීඩන යෙදීම තුළින් ළමයා ඇත්තට මේ අධ්‍යාපනයේ තියෙන බැඳීම අයින් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තියෙන උනන්දුවත් ගිලිහෙන්න පුළුවන්. හින්දා ඊට සියුම්ව කළ යුතු කාර්යයක් මේ අධ්‍යාපනයට දිරිගැන්වීම කියන එක සහ මඟ පෙන්වීම කියන එක අපි හරියට අවබෝධ කරගත යුතුයි දෙමාපියන් මේ කාර්යය කිරීමේදී. හරි, ඒ අතරතුරේදී අවසරයි අපේ ස්වාමින් වහන්සේ, මම ඔබ වහන්සේට යොමු වෙන්න සූදානම් වෙන්නේ. දැන් බෞද්ධ දැනුම් පද්ධතිය තුළ දරුවාට අධ්‍යාපනය ලබා දිය යුතු ක්‍රමවේදයන් පිළිබඳව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සඳහන් කිරීමක් කරනවා. මම ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ බෞද්ධ දැනුම් පද්ධතියේ දැනුම හරහා දරුවෙකු නිවැරදිව අධ්‍යාපනයට යොමු කිරීම කොයි විදිහටද ධර්මයේ තුල සඳහන් වෙලා තියෙන්නේ? හොඳයි. ඒක අපි කැලි දෙකක් විදිහට අපි ඒක ප්‍රශ්නේ දිහා බලමු. පළවෙනි එක තමයි අර වෛද්‍යතුමා කියපු එකට යම්කිසි උණපූර්ණයක් විදිහට අපි මේ දවස්වල ගොඩක් දරුවන්ව අධ්‍යාපනය සඳහා යොමු කරනවා. එනමුත් එතකොට අපි යොමු කරනකොට අපි බලන්න ඕනේ මේ දරුවට උවමනා දේද අපි කරන්නේ, එහෙම නැත්නම් ඒ දෙමව්පියන්ට උවමනා දේද කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තටම මේ දරුවන්ව යොමු කරනවා කියලා අපි කරන්නේ ඒ දෙමව්පියන්ගේ උවමනාවන් ඉෂ්ට කර ගැනීමට දරුවා මේ උපකරණයක් විදිහට පාවිච්චි කරනවා, මෙවලමක් විදිහට. ඒ කියන්නේ තමන්ට තියෙන ආසාවන් සපුරා ගැනීමට තමන්ගේ දරුවව පාවිච්චි කරන ස්වරූපයක් අපිට පේනවා. ඉතින් දැන් ගොඩක් වෙලාවට අපි බැලුවොත් පවුල්වල ඒ අම්මට තාත්තට අවශ්‍යයි ඒ දරුවා වෛද්‍යවරයෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න. නමුත් දරුවා ඇත්තටම කැමති ක්‍රිකට් සෙල්ලම් කරන්න, එහෙම නැත්නම් චිත්‍ර අඳින්න. ඉතින් අන්න එතනදී පළවෙනියටම බලන්න ඕනේ ඒ හැම ළමයෙක්ටම තියෙන දක්ෂතාවයක් තියෙනවා. ඒ දක්ෂතාවය Tamanට ආවේනිකයි. ඉතින් එක්තරා ආකාරයකට මම හිතන්නේ වෛද්‍යතුමාත් උපදෙස් දෙයි සයිකෝමෙට්‍රික් ටෙස්ටිං වගේ ඒවා තියෙනවා මේ නවීන කාලේ. ඒ කියන්නේ වැඩකට යන ඔෆිස් එකකට යනකොට HR ඩිපාර්ට්මන්ට් එකෙන් සයිකෝමෙට්‍රික් ටෙස්ට් එකක් කරනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ තියෙන චින්තනය මොන වගේද කියලා අඳුර ගන්නවා. ඉතින් අපි බෞද්ධ සම්ප්‍රදාය බැලුවොත් මේ බෞද්ධ දේශනාව හැමතිස්සෙම කරන්නේ පුද්ගලානුබද්ධව. මෝහ චරිතයට එක්තරා විදියකට දේශනා කරනවා. තණ්හාදික චරිතයට එක්තරා විදියකට දේශනා කරනවා. ඉතින් අපි තව ටිකක් අපේ ලංකාවේ ආදි කාලයට ගියොත් අපි දැකලා තියෙනවා ළමෙක් මුලින්ම ගල් පිහිල්ලේ වැලි පිහිල්ලේ ගල්ලෑලේ අකුරු ඉගෙන ගන්න එන්න කලින් පිරියුනටකට යනකොට ඒ හාමුදුරුවෝ ඒ ළමයාගේ හඳහන බලනවා. ඒකේ ක්‍රමවේදය කොච්චර සාර්ථකද අසාර්ථකද කියන එකට වඩා නමුත් කිසියම් ආකාරයක ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවය අධ්‍යයනයකට ලක් කරනවා. ඒ කියන්නේ යම් කිසි ආකාරයකට ඒක ඉවැලුවේට් කරනවා. ඒක තුලින් ඊට අදාළ ඒ ළමයාගේ තියෙන දක්ෂතාවයට අදාළ අධ්‍යාපනයක් ලබා දෙන ක්‍රමවේදයක් තමයි ආදි කාලයේ තිබුණේ. නමුත් මෑත කාලේ වෙනකොට විශේෂයෙන් 80 90 දශක වලින් පස්සේ මෙතනදී ළමයාට අවශ්‍ය දෙයට වඩා අම්මලට අවශ්‍ය දේ දෙන්න වැඩි නැඹුරුවක් සමාජයේ ඇති කරගෙන තියෙනවා. නමුත් එතනදී අපි තවදුරටත් සැලකිලිමත් වෙන්න ඕනේ මේ අම්මලාට ආසයි කියලා කිව්වට ඒක ඇත්තටම අම්මලාගේ ආසාවනේ අම්මලා තුල ස්ථාපිත කරපු ආසාවක්. ඒ ස්ථාපිත කරපු ආසාව ඇති වෙන්නේ මේ සමාජයේ තියෙන මුදල් යාන්ත්‍රණය හරහා. වැඩියෙන්ම ලාභ ලබන දෙයට වැඩිපුර ආයෝජනය කරනවා. ඉතින් මේ මුදල් ලබා ගන්න අරමුණින් තියෙන අධ්‍යාපන කඩ ඒ දරුවන්ගේ දෙමව්පියන්ට ඉදිරිපත් කරනවා ඉංජිනේරුවා, දොස්තර වීම තමයි සමාජයේ වැදගත්ම. ඔක එක්තරා විදිහකට ඩොක්ටර් ඉංජිනියර් ෆේලියර් කියලාත් සඳහන් කරනවා. ඒ කියන්නේ ඒ දෙකෙන් එකක් උනේ නැත්තම් ඔහුගේ ජීවිතය ඉවරයි. ඉතින් ඒ වගේ පැත්තක් තියෙන ඔන්න පළවෙනියටම. දෙවෙනියට අපි ගත්තොත් බෞද්ධ දර්ශනයේදී අධ්‍යාපනය එහෙම නැත්නම් ඥානය කියන එක විශේෂ
විදියට සාකච්ඡාවට වාජනය කරනයක්. ඥාන විභාගය කියන්නේ බෞද්ධ දර්ශනය ඇතුළු උපනිෂද් දර්ශනය ඇතුළත ඉතාමත් ගැඹුරට සාකච්ඡා වෙච්ච එකක් තමයි මොකද්ද ඥානය එහෙම නැත්නම් අවබෝධය කියන්නේ කියලා. ඉතින් එතනදී බෞද්ධ දර්ශනය අනුව අපිට තේරුම් යනවා යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් අවබෝධ කරගන්නවා කියන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් මේ මගේ ඉස්සරහා මේ මං අල්ලන් ඉන්නේ වටාපතක් කියන එක මං අවබෝධ කරගන්නවා. නමුත් ඇත්තටම මේ අවබෝධය එහෙම නැත්නම් ඥානය කියන එක සරලව යෙදෙන්නේ අපි නොදන්න අලුත් දෙයක් දැනගත්තාය කියන අදහසින්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට රංගන දන්න දෙයක් තියෙනවා මේ ටෙලිවිෂන් කලාව ගැන. ඒක තාම ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවන්ට රංගන එක විස්තර කරලා කියනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඒක අවබෝධ කරගත්තා කියලා කියනවා. එතකොට ඇත්තටම මේ අවබෝධය කියලා අපි කියන්නේ කලින් නොතිබිච්ච සංකල්පයක් ආනන්ද හාමුදුරුවන්ගේ හිත ඇතුළේ ජනිත වුණා. අන්න ඒකට අවබෝධය එහෙම නැත්නම් ඥානය කියලා කියනවා. ඉතින් ඒක බෞද්ධ විද්‍යාවත් බෞද්ධ තර්කන ශාස්ත්‍රය ඇතුළත මේ ඥානය හරි එකක්ද වැරදි එකක්ද ඒක නැත්නම් භ්‍රාන්තියක්ද කියලා බලා ගන්න එක ක්‍රම ඒක සාකච්ඡාවට බඳුන් නිශ්ච තැන් තියෙනවා. විශේෂයෙන් ධර්මකීර්තිපාදයෝ අරියදේව නාගර්ජුනපාදයෝ මේ අපිට ලැබිලා තියෙන ඥානය කොච්චර සාධාරණ එකක්ද ඒක හරි එකක්ද ඒක භ්‍රාන්තියක්ද කියලා බලා ගන්න ඔන්න ඔය පැත්තෙන් පරීක්ෂණ කරලා තිනවා. ඉතින් එතකොට මේ දැනට අපි මේ දරුවන්ට දැනුම දෙනවා කියලා වැඩි හරියක් ලබා දෙන්නේ. මම හිතන්නේ පාසල් අධ්‍යාපනය තුළ 80%ක් 90%ක්ම ලබා දෙන්නේ මෙන්න මේ කියන සංකල්ප. ඒ සංකල්ප සමහර ඒවා අපිට ස්වභාව ධර්මයේ හම්බ වෙනවා, සමහර ඒවා හම්බ වෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. දැන් ගණිතය මම ගණිතය හැදෑරුවා ඉහළටම යනකල්. ඉතින් ඒකෙදි අපිට හම්බ වෙන සංකල්පයක් තමයි 1 ධන 1 සමානයි 2 කියන එක. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි එළියට ගිහිල්ලා බැලුවහම අතන එක කැමරාවක් තියෙනවා, මෙතන තව කැමරාවක් තියෙනවා. කැමරා 1යි කැමරා 1යි කැමරා 2යි. එතකොට ඒක අපිට ගාන හදාගෙන යන්න පුළුවන්. නමුත් මෙතනදී අපිට අමතක වෙනවා මේ ගණිතමය සංකල්පය ඇතුලේ අපි ගැඹුරු විශ්වාසයකට බහිනවා. ඒ කියන්නේ ඇත්තටම දේවල් එකතු වෙනවා කියන සංකල්පය. දැන් අපිට හිතන්නේ ඒක මට අවබෝධ වුණා කියලා. නමුත් ඒකත් හරිම සංකල්පිකයි. මම කියන්නම් ওই සංකල්පේ වැරදෙන තැනක් අපි පන්සලේ මිදුලට බහැලා වැලි ගොඩකුයි තියෙනවා. ඔය වැලි ගොඩවල් දෙක එකතු කරාම වැලි ගොඩවල් දෙකක් වෙන්නේ නැහැ. එතනදී ඒක තමයි විසංවාදී ගතියක් එනවා. තව විදියකට ගත්තොත් දැන් ගණිතය උගන්වනවා ධන සහ ඍණ කියලා. දැන් මෙතන පුටු 3ක් තියෙනවා. පුටු ධන 3ක් තියෙනවා. එතකොට කොහොමද අපිට ඍණ පුටුවක් මෙතන ස්වාභාවිකව පෙන්වන්නේ? අන්න එතනදී අපිට අමතක වෙනවා මේ දැනුම කියන එක ගොඩක් සංකල්පිකයි. ඉතින් බෞද්ධ දර්ශනය තුළ උපනිෂද් දර්ශනය තුළ ඇතුළු මම හිතන්නේ සියලුම ආධ්‍යාත්මික දර්ශන තුළ මේ මිනිස්යාගේ සංකල්පික දැනුමට ඔබ්බෙන් ගිය දෙයකට තමයි යොමු කරවන්නේ. ඉතින් මේ සංකල්පික දැනුමට ඔබ්බෙන් ගිය දේ දකින්න අපිට යම්කිසි ආකාරයකට අපේ හිත දිහාට හැරෙන්න වෙනවා. ඒ කියන්නේ අපි බාහිර ආවර්තීව තියෙන හිත අභ්‍යන්තරාවර්තී කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අභ්‍යන්තරාවර්තී කරන විදියට එහෙම නැත්නම් ක්‍රමවේදයට අපි දර්ශනය තුළ හඳුන්වන්නේ ධ්‍යාපනය කියලා. අධ්‍යාපනය නෙවෙයි ධ්‍යාපනය. මොකද අධ්‍යාපනයෙන් එකතු වෙන්නේ පරියප්ති ගොඩක්. එහෙම නැත්නම් සංකල්ප ගොඩක්. එහෙම නැත්නම් මොඩල්ස්, කන්සෙප්ට්ස් ඒ වගේ අපිට කියන්න පුළුවන්. නමුත් ධ්‍යාපනය තුළින් අපි ඇත්ත ඇති සැටියෙන් දැකීම එහෙම නැත්නම් තමන්ගේ ඇත්ත ඇති සැටියෙන් දැකීම කියන පැත්තට අපි යොමු වෙනවා. ඉතින් ඔන්න ඔතනදී මේ බෞද්ධ දර්ශනය අධ්‍යාපනය සහ ධ්‍යාපනය කියන වෙනම දෙකක් ගැන කතා කරනවා. ඉතින් මම හිතන්නේ දැන් අපි ගත්තොත් ජ්‍යොතිෂය ලියලා තියෙන්නේ මම හිතන්නේ පරාසර එහෙම ඍෂිවරු ඒකට පෝෂණය කළා දිනවා. එහෙම නැත්නම් මෑත කාලේ අර ගණිතඥයෙක් ඉඳලා තිනවා රාමනුජන් කියලා ඉන්දියාවේ. ඔහුට මේ රාමනුජන් හොයලා තින්නේ සම්භාවිතාවය පිළිබඳ ඉන්ෆයිනයිට් සීරීස් ඒ වගේ ගණිතය. ඉතින් ඒ ගණිතය එයාට ඇවිල්ලා තියෙන්නේ දේවාලයකට ගිහිල්ලා ඉන්නකොට ඉබේම ඇවිල්ලා. ඒකට ගත්ත විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. නමුත් එතනදී අපිට තේරෙනවා මේ සමහරලාට හිත අභ්‍යන්තරාවර්ති වුණාම අපිට හිත සුසර කරන්න පුළුවන් එක්තරා තැනකට. ඉතින් ඒක තුලින් අපි ලබා ගන්න වෙනම දැනුම් පද්ධතියක් තියෙනවා. ඒක මෑත කාලීනව එච්චර ව්‍යවහාරයේ පාවිච්චි කරන්න යෙදිලා නැහැ. ඒ වගේ මේකට ලොකු පිළිගැනීමකුත් නැහැ. මොකද මේ දවස්වල අපිට හැම දෙයක්ම බලන්න වෙන්නේ ඒකේ තියෙන මුදල් කියන කෝණයත් එක්ක. ඒ කියන්නේ ඒකේ තියෙන මේ මුදල් එහෙම නැත්නම් ලාභය කියන කෝණයෙන් අපි බැලුවේ නැත්නම් ගොඩක් දේවල් කරන්න බෑ. විශේෂයෙන් කාර්මික විප්ලවයෙන් පස්සේ මේ ප්‍රොඩක්ටිවිටි ඒ කියන්නේ ඵලදායීතාවය කියන එකට ලොකු තැනක් ලැබුණා. ඒ ඵලදායීතාවයේ තියෙන ඊළඟ කැලල තමයි ඒක ගොඩක් පතුරුවා හරින්න ඕනේ. ඒ කියන්නේ එකම කෙසෙල් පැලේ ගත්තත් ඒ වගේ කෙසෙල් පැල දසදහස් ගණනක් පතුරුවා හරින්න ඕනේ. ඉතින් දැනුමටත් ඒ දේ වුණා කියලා මට හිතෙනවා. දැනුම අර ධ්‍යාපනයේ විදියට ගත්ත එක එහෙම පතුරුවා හරින්න බෑ. ඒක පතුරුවා හරින්න නම් ඒකට යම්කිසි සංකල්පයක් දීලා ඒ සංකල්පයම තව දහස් ගණනකට උගන්වන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් අපි ගුරු විද්‍යාලයේ ගුරුවරුන්ට උගන්වනවා. ඒ ගුරුවරුන්ට නිකන් train of the trainer TOT එකක් අපි කරනවා. ඒකෙන් ඒ ගුරුවරු ගිහිල්ලා ළමයි දහස් ගණනකට උගන්වනවා. ඒ ළමයි තවත් දහස් ගණනකට උගන්වනවා. ඉතින් මේ දැනුම කියන පද්ධතිය ඔන්න ඔය වගේ පැතිකඩක් තියෙනවා. ඉතින් ඒක
බෞද්ධ දර්ශනය වගේ මේ ඉහළ දර්ශනවල තියෙන ධ්‍යාපනය අධ්‍යාපනයට වඩා ගොඩක් වෙනස්. අධ්‍යාපන මාර්ගයේ ඉතාමත් අවශ්‍ය දෙයක් මේ සංස්කෘතිය තියාගන්න. එහෙම නැත්නම් අපේ මේ විනය නීතිය ඒවා තියාගන්න අපිට ඉතාමත් වැදගත් දෙයක්. නමුත් බෞද්ධ මාර්ගයේ තියෙන ධ්‍යාපනය අධ්‍යාපනයට වඩා ගොඩාක් වෙනස් පැතිකඩක්. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ දර්ශන ඇතුළත ප්‍රමුඛත්වයක් ගන්න. අධ්‍යාපනයට වඩා ධ්‍යාපනයට තමයි මූලික තැනක් දෙන්නේ. හරි එහෙමනම් අපේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා බහ කරමින් හිටියේ ධ්‍යාපනය සහ අධ්‍යාපනය කියන කාරණාව පිළිබඳව. අපේ වෛද්‍යතුමන් වෙතට යොමු වෙන්න අපි සූදානම් වෙනවා. ඊට කලින් කෙටි විරාමයකට යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. ඒ අතරතුරේදී ඔබට මතක් කරනවා ඔබ YouTube ඔස්සේ අපිව නරඹනවා නම් අපේ subscribe button එක ඔබලා ඒ සඳහා ඉදිරියේදී පළවන සියලුම වීඩියෝ ඔබට නැරඹීමට හැකියාව තියෙන බව. එහෙනම් අපි කෙටි විරාමයකට යමු. විරාමයට කලින් අපි කතාබහ කරමින් හිටියේ ධ්‍යාපනය සහ අධ්‍යාපනය කියන කාරණාව පිළිබඳව අපේ කළුබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේත් සමගින් මීළඟට මම තවත් ප්‍රශ්නයකට යොමු වෙන සූදානම් වෙනවා. අපේ වෛද්‍යතුමන් එක්ක කතාබහ කරන්න සූදානම් වෙන්නේ. වෛද්‍යතුමනි දැන් අර පෙර සාකච්ඡාවේදී මීට පෙර සංවාදයේදී ඔබ සඳහන් කිරීමක් කරා මේ අම්මලා ආස දේවල් තමයි දරුවන්ට ලබා දෙන්නේ කියලා. එතකොට වෙන කෙනෙකුගේ මනෝභාවයක් තවත් කෙනෙකුගෙන් බලාපොරොත්තු වීම කොතරම් දුරට ඒ අදාළ කර්තව්‍ය කරගන්න හැකියාවක් තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අපි පුංචි පැහැදිලි කිරීමක් කරනවා. දැන් මෙහෙම ඇත්තටම මිනිස්සයා තමන්ගේ දරු පරපුරක් බිහි කරන්න ඉතින් අර තමන්ට අමරණීය වෙන්න බැරි නිසානේ. ඕනම ජීවියෙක් පරිණාමය වෙලා මේ විශ්වයේ ඇත්තටම මූලික සත්‍යයක් තමයි ජීවිය කියන කෙනා ඒ පරිසරයට හැඩගැහෙනවා. ඊට පස්සේ ඔවුන් දිගු කාලයක් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් අමරණීය වෙන්න බැරි නිසා තමන්ගේ ඥාන ටික අනාගතයට දායාද කිරීමනේ මේ තමන්ගේම අනාගත ස්වභාවය තමයි දරුවෝ කියන්නේ. ඉතින් ඔවුන් අර ඔය කිව්වා වගේ තමන්ගේ ආකල්ප දරුවන් තුළට කාවද්දන්න උත්සාහ කරන්නේ ඔන්න ඔය වගේ හේතුන් නිසා. නැතු තමන්ගේ නොවන කෙනෙක්ට වගේ උනන්දුවක් නැහැනේ දෙමව්පියන්ට උගන්වන්න. ඉතින් මේ වගේ උනන්දුවක් දක්වද්දී අපි දැනගන්න ඕන ඒක කොහොමද හරි විදියට වෙන්නේ කියලා. උගන්වීමේදී ළමයින්ට මඟ පෙන්වීමේදී අපි යොදා ගන්න සංකල්ප තුළින් දරුවට ඒවා මෙහෙම යොමු කරන ආකාර අර රංගන ඇහුවා වගේ කීපයක් මම බෞද්ධ සාහිත්‍යයේ තියෙන එකක් දෙකක් දක්වලා ඉන්නම් සහ අපි වර්තමානයේ එන එක කියන්නම්. මට මතක් වෙනවා අර අවසරය හඳුරන්නේ අර කාල සිටු පුත්‍රයාට කහවණු 1000ක් දෙන්නම් කියලා මේ අපේ අනේපිටිතුමා යොමු කරනවා බුදුබණ අහන්න. මොකෝ මේ මෙච්චර බුදුවරයෙක් පහළ වෙලත් මේ ජේතවනාරාමේ මෙහෙම තමන්ගේම තැනක් වෙලත් යන්නේ බණක් අහන්න. ඉතින් එහෙම හරි ඒත් අර තමන්ගේ ඒ තාත්තා ඔහු යොමු කරන්නේ ධර්මයට යොමු කරලා මේ තමන් අවබෝධ කරගත්ත ධර්ම ඥානය තමන් ලබාගත්තේ ආධ්‍යාත්මික ඒ ගුණවගාවට තමන්ගේ දරුවෝ යොමු කරන අදහසින්. හැබැයි ඒකට ඔහු යොමු කරන්නේ අර අත්ලසක් දීලා. ත්‍යාගයක් දීලා. එන්න මේ දරුවෝ යන්නේ ධර්මයට තියෙන ආසාවෙන් නෙමෙයි. ඉතින් ඔහු යන්නේ එදා දවසේ ගිහිල්ලා බණ අහලා එන්න. ඇවිල්ලා ඔහේ අර ගිරව වගේ කියපු ටික කියලා එනවා මිසක් අවබෝධයක් නැහැ. කුමාරී වාසනාව තිබ්බා කාලට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරපු නිසා මේ පුද්ගලයා හිතන්නේ මොනවද මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි කියලා සාමුක්කාංශික දේශනාවකට යොමු වෙලා ධර්මය අවබෝධ කරවන්නේ. ඒකට ඉතින් වර්තමානයේ දැන් ගොඩක් වෙලා තියෙන්නේ කාලසිටු පුත්‍රය කතාවම තමයි ගොඩක් අයට ළමයින්ට යම් යම් වරප්‍රසාද දැන් ඔයා විභාගේ පාස් වුණොත් මම අරන් දෙනවා බයිසිකලයක්. කම්පියුටර් එකක් අරන් දෙනවා. අර කාලසිටු පුත්‍රයාගේ කතාවමයි. ඉතින් ඒනොත් ළමයි අරක පස්සේ දුවනවා මිසක් සමහරලාට අර අධ්‍යාපනය තුළින් තමන්ගේ ජීවිතයට ගත යුතු දේ. කියන්නේ ගොඩක් පාඩම් තුළින් ගිරව් බිහි වෙනවා. අර තමන් පාඩම විභාග සමත් වීම සඳහා එහෙම නැත්නම් තමන්ගේ අර කියපු තෑග්ග අම්මා තාත්තා පින්වීම සඳහා අම්මා තාත්තා ලබා දෙන සමාජ තත්ත්වය උදෙසා ඉගෙන ගන්න මිසක් අර අපේ හැමදෙරෝ කිව්වා වගේ අර මේ සමාජයට අවශ්‍ය රැකියාවන් කුසලතාවයන් කෙරෙහි ඇති ප්‍රාගුණ්‍යයක් ලබා ගන්නෙ නැහැ. ඕන් අර එක දෙයක් ඉටු කිරීමක් පමණයි. එතකොට ඊට අමතරව ඉතින් ඔය ඔහොම උගන්වද්දී අර වෙච්ච තව කතාවක් තමයි අපිට මතක ඇති අර දිසාපාමොක් ගුරුතුමා මේ අර යම් කිසි රාජකුමාරයෙක් තලමිටක් හොරකම් කරා කියලා සැහෙන සැරෙන් දඬුවම් කරපු අවස්ථාවක්. ඒත් ඔය දඬුවම් කරලා අපි අපේ මූලික මාතෘකාව දඬුවම් කරලා උගන්වන්න ගිය එකෙන් මේ රාජකුමාරයා හොරෙක් නොවෙන්නේ කියලානේ කවදා හරි අනාගතේ. ඉතින් එතුමා ඒ වුණාට වෛර බැඳගෙන පස්සේ රජෙක් වුණාට පස්සේ ආවනේ රාජපුරුෂය ඒවල මේ මරණ දඬුවම දෙන්න. ඉතින් ওই දඬුවම් දීමේ අර වෛර බැඳ ගැනීම සහ ඇත්තටම අරමුණු කරපු දේ පණිවිඩය හරියට ගමන් කරාද නැද්ද කියන එක දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ දේවල් නොවෙන්න අර අපි
මේ රංගන හා මූලික ප්‍රශ්නේ තමන්ගේ අවශ්‍ය අරමුණු කොහොමද ඊළඟ පරපුරට දායාද කරන්න කියන එකට හොඳ විදිහක් තමයි මම දකින්නේ. ඒ දරුවත් එක්ක මේ දරුවගේ අර ආම්දුර කිව්වාගේ අවබෝධ කරගන්න ඕන මේ දරුවා තුළ තියෙන නිසග හැකියාව සහ ඔහුගේ ආශාවන්, ඔවුන් යොමු වෙන්න පුළුවන් පරාසයන් සහ සමාජය තුළ තියෙන රැකියාව අනුව ඒ ළමයාගේ අනාගතය අපි තීරණය කරන්න කොහොමද කියන එක. ඒක අවබෝධයක් ඇතුව යම්කිසි දෙමාපියන්ට පුළුවන් නම් යම්කිසි දිරිදීමක් මඟ පෙන්වීමක් කරන්න ඒක තමයි වටින්නේ. මම උදාහරණයක් විදිහට මේ මගේම කතාව කියනවා නම් මට වාසනාව තිබ්බා අධ්‍යාපනය ලබද්දී මේ අපේ තාත්තා මේ උසස් පෙළට ඉගෙන ගන්න කලින් දැන් සාමාන්‍ය පෙළට විශේෂ සාමාර්ථ තියෙන විෂයන් 10ටම. ඉතින් මගේ ආසාව තියෙනවා හැම එකම කරන්න. ඒක ලංකාවේ හැම එකම කරන්න බෑනේ. ඉතින් මම හැම එකටම ආසාවෙන් ඉඳද්දී තාත්තා එකට බැන්නේ නැහැ. මගේ වාසනාවට. කොහමද මේ තාත්තා ඉඳගෙන කිව්වා පුතේ ගණන් කරොත් තියෙන ඉහළම රස්සාවේ ඉඳන් පහළම රස්සාවට එනකම් මෙන්න මේ ටික කියලා තාත්තයි මායි දවසක් මේසෙක ඉඳගෙන මේ මට වෙච්ච දේ කියන්නේ මේ මම ඇත්තටම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ තාත්තයි දේ කරපු දේ. මම හරි වාසනාවන්තයි යති. ඒක මම හිතන හොඳ දෙයක් කියලා ඒකයි මම මේ කියන්නේ. මේ ගණිතය කරොත් මෙහෙම ඉංජිනේර ඉඳන් පල්ලෙහාටම යනකම් මේ තියෙන රස්සා මේ රටේ. එතකොට බයෝ කරොත් මෙන්න මේ ටික. ආර්ට් කරොත් මෙන්න මේ ටික. මෙන්න මේ දේවල් තමයි තියෙන්නේ ඉස්සරහට ඔයා උසස් පෙළ කරනවා නම්. ඒත් මේ ටිකෙන් ඔයා යන්න කැමති මොකද්ද? හැබැයි ප්‍රතිඵල උපරිමම ලබාගෙන දොස්තර කෙනෙක් වෙනවා කියලා හිතන්න එපා. ගණන් කරොත් ඉංජිනේරුවෙක් වෙනවා කියලා හිතන්න එපා. ඒ අර වැටෙන ඕන තැනකදී ඕන ප්‍රතිඵලයකදී ලැබෙන රස්සා කරන බලාගෙන සතුට නම් ඒ විශේෂ ක්ෂේත්‍රය තෝරගන්න. හැබැයි ආපහු හැරීමක් නැහැනේ දැන් ওই උසස් පෙළෙන් අපේ ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය අනුව. හරි අමාරුයි ඒ ට්‍රැක් එකට දාගත්තාම දැන් හිතන්නකෝ දැන් බයෝ කරපු කෙනෙක් අපි කියමු ඩෙන්ටල් සිලෙක්ට් වුණා කියලා. ඊට පස්සේ ගිහිල්ලා වෙන රස්සාවක් කරන්න අමාරුයිනේ. වෛද්‍ය වෘත්තියේ යෙදෙන කෙනෙක්ට දැන් අපිට ටික අමාරුයි වෙන දෙයක් කරන්න. ඉංජිනේරින් කරන්න බෑ. ඒ වගේ නිකන් යම් යම් අපහසුතා තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් සලකා බලලා තාත්තා මට නිදහස දුන්නා තෝරගන්න කැමති එක. මම හිතනවා ඒක ඉතාම හොඳ මේ දරුවෙක් සහ මේ තාත්තා කෙනෙක් අතර ඇතිවෙච්ච සංවාදයක් මට තියෙන හොඳ සොඳුරු මතකයක්. මම කිව්වේ ඒක අපි ඇත්තට පසු කාලීනව මේ වෛද්‍යවරයෙක් වුණාම ඉගෙනත් ගත්තත් එක්ක මොකෝ තීරණ ගැනීමේදී මිනිස්සු ඒ සියලුම මේ විකල්පයන් ඔප්ෂන්ස් සියල්ලම සලකා බලලා තීරණ ගන්න එක තමයි හොඳ. ගොඩක් අර විවෘත සංවාදයක් තියෙන ඕන දෙමාපියන් සහ දරුවන් අතර මොන වගේ දේවල් වලටද දරුවාගේ අනාගතයේ තීරණය කරවන්නේ කියලා. මෙන්න මේ දේ අර අපිට ඇත්තටම මාළුවාට ගස් නගින්න කියලා දෙන්නත් බෑ. වඳුරට පීනන්න කියන්නත් බෑ. ඒ අපි දැනගන්න ඕන දරුවගේ තියෙන හැකියාව. ඒකට දෙමාපියන් වුණාම ඒ වගේ දරුවගේ හැකියාවන් හඳුනගෙන සහ දරුවට අවශ්‍ය දිරිදීම කරන්න දැන් තමන්ගේ උමනා වුණොත් තියෙන ඔක තුල. ඒව තුල ළමයාට නිදහස දීලා ඒ ළමයා තෝරා ගන්න ක්ෂේත්‍රය තුල ළමයා ආසාවෙන් සතුටින් ඒ දේ කරනවානේ. ඉතින් ඒකට අවශ්‍ය දිරිදීමක් කරනවා නම් දරුවුණත් සතුටින් ඉගෙන ගන්න. ඒතර සමාජයටත් වැඩදායි, ඵලදායි සහ තමන්ගේ රැකියා තෘප්තියේ තියෙන පුද්ගලයෙක් බිහි වෙනවා. ඉතින් අන්නේ පිළිවෙලට තමයි අර මං කියන්නේ වැඩිහිටියන්ට යම්කිසි තමන් හිතට පතන මඟ පෙන්වීමක් කරන්න අවශ්‍ය නම් අර වගේ අන්‍යෝන්‍ය අවබෝධයකින් සහ මේ සමාජයට ගියාට පස්සේ මේ මොකෝ අධ්‍යාපනය ලබන්නේ ඒකටනේ. සමාජය තුළ රැකියාවක නිරත වෙන්න සහ සමාජයට සේවයක් කරන්න හොඳ පුරවැසියෙක් වෙන්න. ඉතින් ඒකේ තමන් ඉදිරියට අනාගතයේදී වැඩිහිටියෙක් වෙලා ගෙනියන්නේ කුමන චරිතයද කියන එක ගැන මූලික අරමුණකින් යුතුව අවබෝධයකින් යුතුව අධ්‍යාපනයේ නිරත වෙනවා නම් ඒක තමයි මම කියන්නේ සවිඥානික අධ්‍යාපනයක නිරත වීම කියන්නේ කියලා. හරි අපිට තවදුරටත් මේ පිළිබඳව කතා බහ කරන්න කරුණු කාරණා රාශියක් තියෙනවා. කොහොම නමුත් මේ හෝරාව තුල ඔබට අපේ සුභාවිත මාධ්‍ය මෙහෙවරේ මේ ගමන් මගේ ඔබට දැනුම ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඊට කලින් කෙටි විරාමයකට යනවා. ඉන් අනතුරුව නැවතත් අපි අපේ ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්න සූදානම් වෙනවා. තවත් ගැටලුවකට විසඳුමක් ලබා ගන්න. විරාමෙන් පසුව නැවතත් අපේ මනසාලංකාරයේ කතිකාවත ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි ගෞරවපූර්වකව යොමු වෙන්න සූදානම් වෙනවා කළුබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේ දැන් දැනුම කියන කාරණාව ප්‍රායෝගිකව ලබා දීම වැඩිපුරම භාවිතා කරලා තියෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු දහම් කරුණු පවා සරලව පැහැදිලි කරනවා. එතකොට මේ අවස්ථාවේ අපිව නරඹන ප්‍රේක්ෂකයන්ට ඔබ වහන්සේට කොයි විදිහ අදහසක් දෙකතු කරන්න තියෙන මේ බෞද්ධ දර්ශනය හරහා ප්‍රායෝගික දැනුම ලබා දීම පිළිබඳව? හොඳයි. ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අර රංගන කිව්වා වගේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය
තනිකරම යොමු වෙන්නේ ප්‍රායෝගික අධ්‍යාපනය හරහා පමණයි. මොකද දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් ත්‍රිපිටක ධාරියෝ හිටියා. උන් මුළු ත්‍රිපිටකයම කටපාඩමින් කියන්න පුළුවන්. නමුත් ඔවුන්ට තමන්ගේ හිත නිවා ගන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ. ඔවුන් සෝවාන් ඵලයට පත් වෙලා තිබුණේ නැහැ. ඉතින් මෙතනදී බුදුහාමුදුරුවෝ විශේෂයෙන් මතු කරලා පෙන්වුවේ ඔබ කොච්චර දැනුම දන්නවද කියන එක නෙවෙයි. ඔබ කොච්චර ප්‍රායෝගිකව හිත නිවාගෙන ඉන්නවද කියන එක. ඉතින් ඒක දැන් අපි හිත නිවා ගැනීම වගේ එකක් අපිට ගැඹුරු ආධ්‍යාත්මික කාරණයක් කියලා පැත්තකට දාන්න පුළුවන්. නමුත් අපි අද කතා කරන මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් එතනදිත් වැදගත් වෙන්නේ අපි කොච්චර දැනුමින් පිරීලා ඉන්නවද කියන එකට වඩා අපි කොච්චර කුසලතාවයකින් පිරිපුන්ද කියන එක තමයි. ඉතින් එතකොට මේ කුසලතාවයෙන් පිරිපුන්ද කියන එක බලන්න කලින් අර අපේ වෛද්‍යතුමා කිව්වා වගේ ඇත්තටම හැමෝටම පවතින නිසඟ හැකියාවක් තියෙනවා. දැන් අපි වඳුරෙක්ට පිහිනන්න කියලා එයාව ඒ පිහිනීම කියන එකෙන් පරීක්ෂණයට භාජනය කරොත් ඒක කරන්න බෑ. මාළුවෙක්ව ගස්නක් ගවන්නත් බෑ. ඉතින් එතකොට මේ තමන්ට තියෙන නිසඟ හැකියාව තෝරගන්න ඒ දරුවට යම්කිසි ඉඩකඩක් ඕනේ. ඒත් එක්ක මේ සඳහා යම්කිසි අධීක්ෂණයකුත් ඕනේ. දෙකම ඕනේ. මොකද තමන්ට තනියම තෝරගන්න පුළුවන් නම් ඔහු දරුවෙක් නෙවෙයි වැඩිහිටියෙක්නේ. නමුත් ඒක අපි කොච්චර භූමිකාවන් දෙකට කොච්චර මේ ගැඹුරු ඒ කියන්නේ ගැඹුරින් ඇතුල් වෙනවද කියන එක තමයි බලන්න ඕනේ. මොකද ඒ භූමිකාව වැඩිහිටියෙක්ගේ භූමිකාව ඕනවට වඩා දරුවෙක්ට කරන්නත් ඕනේ. දරුවෙක්ට ඒ අවශ්‍ය නිදහසක් ලබා දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම පැවිදි වෙන්න කලින් මගේ පවුලක් තිබුණා. ඒ පුතා එයා නවසීලන්තයේ අධ්‍යාපනය කරේ. ඉතින් මම දැකලා තියෙනවා නවසීලන්තය, ෆින්ලන්තය, ස්කැන්ඩිනේවියානු රටවල් වල ඒ දරුවන්ට පොඩි කාලේ උපරිම නිදහසක් ලබා දෙනවා. ඔවුන්ට තියෙන්නේ ගහක් නගින්න, මේ කඩේට ගිහිල්ලා බඩු තෝරගන්න, වැඩ කරන තැනකට ගිහිල්ලා ඒ කරන මිනිස්සු දිහා බලාගෙන ඉන්න. ඒ වගේ දේවල් තමයි ඒ දරුවට උගන්වන්නේ. නැතුව ඒ දරුවට අර මේ ඇල්ෆබට් එක අයන්න අකාරාදිය ඒක උගන්නන්න මේවා කරනට වඩා අර ඒ දරුවට ප්‍රායෝගිකව ජීවිතය ගත කරන්න අවශ්‍ය මූලික ගුණාංග ටිකක් තමයි ලබා දෙන්නේ. ඉතින් මෑත කාලිනව මම ගොඩක් තරුණ දරුවන්ට කතා කරාම මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම ඒ ලෙවල් වෙනකල් කොමර්ස් කරා. හැබැයි මට බිස්නස් එකක් පටන් ගන්න මට මේ උගන්වලා නැහැ. ඒත් එක්කම දැන් අපි පහුගිය දවසක අර මේ නීතිඥයෙක් එක්ක කතා කරා. ලංකාවේ මිනිස්සු වැඩි හරියක් දෙනා දන්නේ නැහැ අපි මොකක් හරි වැරද්දක් කළොත් කියන්නේ මිනිමරුමක් ඒ වගේ ක්‍රිමිනල් නඩුවකට නඩුව දාන්නේ ආණ්ඩුවෙන් කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ ලෝයර් කිව්වේ දැන් ට්‍රැෆික් ඇක්සිඩන්ට් එකක් වුණාම මේකෙන් කවුරු හරි මැරුණාම එතන කට්ටිය යනවා සමාදාන වෙන්න. ඒ දෙපාර්ශ්වයන් සමාදාන වෙන්න. ඉතින් එතනදී දන්නේ මේ ක්‍රිමිනල් නඩුවකට නඩුව දාන්නේ ආණ්ඩුවෙන්. සිවිල් නඩුවකට තමයි දෙපාර්ශ්වයක් එකතු වෙලා සමත වෙන්න හරි නඩුව කියන්න හරි පුළුවන්. ඉතින් මේ වගේ සරල දෙයක්වත් අපේ අධ්‍යාපනය තුළ අපිට හම්බ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපිට ඒක හම්බෙන්නේ අධ්‍යාපනයට පරිබාහිරව. ඉතින් එතනදී අධ්‍යාපනයේ දැන් මම මේකෙන් කියන්නේ මේ අධ්‍යාපන චක්‍රලේඛ වෙනස් කරන්න ඒ කතා කරන්න නෙමෙයි. නමුත් අපි මෙතන දැනගන්න ඕනේ දෙමව්පියන් වශයෙන් ඒක අධ්‍යාපනයට පරිබාහිරව නම් හම්බෙන්නේ ඒ පරිබාහිරව හම්බ වෙන විධිමත් නොවන අධ්‍යාපනයට පසුබිමක් අපි දරුවට හදලා දෙන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන් මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් සමාජ ආශ්‍රය කියන එක. දැන් මේ පන්සලටත් එනවා මේ තරුණ ළමයි කීප දෙනෙක් අවුරුදු 14 15 ඔවුන්ට මේ ළමයෙක් තවන්ගේ යාළුවෙක් ආශ්‍රය කරන කුසලතාවය නැහැ, ස්කිල් එක නැහැ. ඒ නිසා ඔවුන් ගොඩක් තනි වෙලා ඉන්නේ. තනි වෙලා ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරගන්න බැරුව ඔවුන් විෂාදය වගේ ඒවට ප්‍රතිකාර පවා ගන්නවා. ඉතින් මේ දරුවන්ට තියෙන මේ අඩු ස්කිල් එක තමයි, එහෙම නැත්නම් අඩු කුසලතාවය තමයි සමාජ ආශ්‍රය. ඉතින් අපිට හිතෙන්නේ මේ ගණිතය විද්‍යාව විතරයි අපි ඉගෙන ගන්න ඕනේ කියලා. නමුත් මේ ජීවිතයක් ගත කරන මිනිහෙක් මේ කොච්චර මේ අටලෝ දහමට කම්පා වෙන්නේ නැද්ද? අන්න ඒක තවත් කුසලතාවයක්. ඒකට මං හිතන්නේ විද්‍යානුකූලව ඇඩ්වර්සිටි ඉන්ටෙලිජන්ස් කියලා කියනවා. ඒ කියන්නේ IQ වගේ ඉන්ටෙලිජන්ට් කෝෂන් වගේ ඇඩ්වර්සිටි කෝෂන්ට් කියලා වෙනම දර්ශකයක් තියෙනවා. ඒකේ දර්ශකයේ සරලව කියන්නේ අටලෝ දහමට මිනිහෙක් කොච්චර කම්පා වෙනවද කියන එක. මේ බුද්ධ ආගමේ අපි විශේෂයෙන් කතා කරන එක. ඉතින් අපි මේ ඉස්සර කාලේ හිතුවට මේ දැනුම ආශ්‍රයෙන් තමයි මිනිහෙක්ව මනින්න පුළුවන්, ඔහුගේ හැකියාව මනින්න පුළුවන් කියලා කිව්වට දැනුම ඔහුට තියෙන ක්‍රියේටිවිටි එක, එහෙම නැත්නම් නිර්මාණශීලී හැකියාව, ඒ වගේම ඔහු අටලෝ දහමට කොච්චර කම්පා වෙනවද, ඔහුගේ මේ හැඟීම් වලට ඔහු කොච්චර කම්පණයට පත් වෙනවද, මේ සියල්ලෙම දරුවෙක් මනිනවා. ඉතින් සමහරට ඇත්තටම මෙතනදී දරුවට අධ්‍යාපනය දෙනවට වඩා දෙමව්පියන් අධ්‍යාපනය ගැන අධ්‍යාපනයක් ලබා ගත යුතුයි. ඒ කියන්නේ learning to learn කියන එක. එහෙම නැත්නම් කොහොමද මේ අධ්‍යාපනය දෙන්නේ කියන එක පිළිබඳ දරුවන් දෙමව්පියන් අධ්‍යාපනයක් ලබා ගත යුතුයි. ඒ වගේම අර වෛද්‍යතුමා කිව්වා වගේ දැන් මේ අර ලංකාව වගේ රටවල්, ඉන්දියාව වගේ රටවල් වල තියෙන ලොකු දෙයක් තමයි ඩොක්ටර් ඉංජිනියර් ෆේලියර්. ඒ කියන්නේ ඒ වෘත්තීන් දොස්තර, ඉංජිනේරුවා, ලෝයර් මහත්තයා, ගණකාධිකාරයා ඒ කියන කැටගරි වලට අහු වෙන්නේ නැත්නම් ඒ දරුවා සමාජයේ ෆේඩි එකක් වෙනවා. ඒක ඇත්තටම මේ අර මං කලින් කිව්වා වගේ මේක මේ
අධ්‍යාපනය නිසාම නෙවෙයි ඒක වෙන්නේ. එහෙම නැත්නම් මේ රජයෙන් තියෙන අධ්‍යාපන චක්‍රලේඛ ඒවා නිසාම නෙවෙයි වෙන්නේ. මේ අධ්‍යාපනය කියන එක මුදල් එක්ක ගොඩක් බැඳිලා තියෙන්නේ. ඉතින් මේ මුදල් ගන්න ආයතනය කැමති මෙන්න මේ වගේ දේවල් හුවා දක්වලා ඒ තමන්ගේ භාණ්ඩ දෙමව්පියන්ට විකුණන්න. ඉතින් දැන් උදාහරණයක් විදිහට A level පාස් වෙන්න බැරි ළමයෙක්ට පාස් වෙන්න උනේ නැති ළමයෙක්ට කරන්න පුළුවන් දේවල් ගොඩක් ලංකාව ඇතුළේ තියෙනවා. වෘත්තීය අධ්‍යාපනය කියලා වෙනම දෙයක් තියෙනවා. ඉතින් මේකට ආණ්ඩුවෙන් වෘත්තීය අධ්‍යාපනය නොමිලේ දරුවන්ට ලබා දෙන්නේ. නමුත් දරුවෝ ඒ ගැන පළවෙනියට දන්නේ නැහැ. දෙවෙනියට සමාජයේ තියෙනවා ඒක ටිකක් පහත් කියලා කතිකාවතක්. නැවතත් මම අර මගේ ගිහි ජීවිතයට ගියොත් අපි ගිහි ජීවිතේ ගත කරනකොට මම නවසීලන්තයේදී මම දැක්කා මේ එහෙම නැත්නම් ওই වෙන රටවල ඒ දරුවගේම පන්තියේ ඉන්න තව තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ තාත්තා කරන්නේ වීදුරු පිහදාන එක. නමුත් අපිට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් ඒ වීදුරු පිහදාන එක්කනට. එහෙම නැත්නම් මේ ප්ලම්බර්ට ඒ වගේ ඒ කියන්නේ වෘත්තීය අධ්‍යාපනයක වෘත්තීය රැකියාවක් කරන එක්කෙනෙක්ට සාමාන්‍ය දොස්තර කෙනෙක්ට ඉංජිනේරුවෙක්ට හා සමානම මුදල් හම්බ වෙනවා. ඔහුට ධනය ලබායනවා. ඒ ධනය පමණක් නෙවෙයි සමාජයේ ඔහුට තියෙන පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ දැනටත් ලංකාවේ මේ මට පහුගිය දවසක හම්බුණා ටැක්සි එකක් කරවන මල්ලි කෙනෙක්. ඒ මල්ලි දැන් මේ දවස්වල ටැක්සි එකක් කරවන්නේ වැඩක් නැති නිසා ඔහු සිමෙන්ති මිශ්‍ර කරන ප්ලාන්ට් එකක ඔපරේටර්වරයෙක්. ඉතින් ඔහු යාළු වෙලා හිටපු කෙනා ගුරුතුමියක්. ඉතින් නමුත් මේ ගෙදරින් මේ විවාහයට අකමැති වෙලා මොකද මේ මල්ලි රජයේ රැකියාවක් නොකරන නිසා. නමුත් ඔහු රජයේ රැකියාවක් නොකරට ලක්ෂ 2.5ක විතර පඩියක් ගන්නවා. නමුත් මෙතනදී අම්මලා වැඩිපුර බැලුවේ මේ රජයේ රැකියාව රුපියල් 50000ක් 60000ක් ගන්න රජයේ රැකියාව අර ඒක හම්බ කරලා සතුටින් ඉන්න මිනිහව නෙවෙයි. ඉතින් මෙන්න මේ වගේ සමාජෙත් අපිට ඇවිල්ලා තියෙන මේ ආකල්පයක් තියෙනවා. මේ ආකල්පය ලංකාවට වඩා සමහරට බටහිර රටවල ගොඩක් වෙනස්. ඒ නිසා අධ්‍යාපනය දිහා අපි බලන විදියත් ඒ ආකාරයෙන්ම වෙනස්. නමුත් නැවතත් ඔය ඇමරිකාව වගේ රටක වුණත් අධ්‍යාපනය කියන එක ඇත්තටම කඩයක්. අධ්‍යාපන කඩවලින් තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ටත් ඒ ප්‍රශ්නම ඇවිල්ලා තියෙනවා යම් කිසි ආකාරයකට. නමුත් මෙහෙට වඩා යම් කිසි ආකාරයකට වෘත්තීය අධ්‍යාපනයට උන් දීලා තියෙන තැන වැදගත්. එතකොට වෘත්තීය අධ්‍යාපනයට දුන්න තැන වැදගත් නිසා පොඩි කාලේ ඒ දරුවා වඩු වැඩවලට, ඉලෙක්ට්‍රික් වැඩවලට, අතේ පයේ හයියෙන් කරන වැඩකට, එහෙම නැත්නම් ඔළුවෙන් කරන කුසලතාවය මත පදනම් වෙච්ච අධ්‍යාපනයකට යොමු කරන ගතියක් වැඩිපුර අපිට පේන්න තියෙනවා. ඉතින් අර අපු ප්‍රශ්නේ මූලික ප්‍රශ්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ දිහා බැලුවේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කවදාවත් කිව්වේ නැහැ පොත් ගොඩාක් ඉගෙනගෙන ඒ පොත් වලින් දැනුම තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ සරල පණිවිඩය උනේ කොහොමද මේ හිතේ දුක නිවාගන්නේ? හිතේ දුක නිවාගන්න එක තරම් ප්‍රායෝගික වෙන වැඩක් නැහැ. මොකද අපි දවසේ නැගිට වෙලාවෙ ඉඳලා මේ හිතත් එක්ක ඉන්නේ. හිතත් එක්ක කරන ගනුදෙනු වලට පොතෙන් උත්තර හම්බ වෙන්නේ නැහැ. අවසරයි හඳුන්නේ. මේ තව එක දෙයක් එකතු කරන්න ඕන. අර කියපු දේ දැනුම තිබ්බ පළියට ඒක එන්නේ නැහැ කියන එක. අපේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික වෙලා කෙතරම් ත්‍රිපිටක දර වුණත් ඔය ධර්මයේ සියලු දේ මපාහේ දැනන් සිටියන්නේ කටපාඩමින්. ඒ වුණාට සෝවාන් මේ සකෘදාගාමී ආදී මේ මාර්ගඵලයක් ලැබලා තිබ්බේ නැහනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි ඒ කියන්නේ ධර්මයේ දැනගෙන හිටියා. හැමෝටම වඩා හොඳට. ඒ වුණාට අර අපි බුද්ධ ආගම පෙන්න අවශ්‍ය තැනට ගිහින් තිබ්බේ නැහැ. කියන්නේ අර හාමුදුරුවෝ කියපු එකට උදාහරණයක් මම එකතු කරේ. ඒකයි. ඉතින් දොස්තර මහත්තයා කිව්වා වගේ දැන් අපිට මේ බුද්ධ චරිතය ඇතුළත එහෙම නැත්නම් මේ ධර්ම චරිතය ඇතුළත ඔය වගේ චරිත ගණනාවක් හම්බ වෙනවා. ආනන්ද හාමුදුරුවෝ තමයි ධර්ම භාණ්ඩාගාරික. 84000ක් ධර්මකාණ්ඩ දැනගෙන හිටියට රහත් ඵලයට පත් වෙන්න බැරි වුණා. නමුත් සුනීත සෝපාක ඒ වගේ චරිත ඉන්නවා. ඔවුන් ගොඩක් ධර්මයේ දැනගෙන හිටියේ නැහැ. එහෙම නැත්නම් බාහ්‍ය දාරුචීරිය. එච්චර ධර්මයේ දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒ ආපුතේ ප්‍රායෝගිකව Tamanට පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඉතින් නැවතත් මේ බෞද්ධ දර්ශනය තනිකරම යොමු වෙන්නේ ප්‍රායෝගිකව ඒක පාවිච්චි කිරීමේ කුසලතාවයට ඇරෙන්න දැනුම හුවා දක්වන්න නෙවෙයි. නමුත් දැන් එහෙම කිව්වට අපි දැනුම කියන එක අතහරින්නත් හොඳ නැහැ. මොකද දැන් මම ඒකයි කිව්වේ මේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩක් අයට බලංගු වෙන්නේ නැහැ. ගොඩක් අය ලෞකික ජීවිතයකට තමයි නැඹුරු වෙලා ඉන්නේ. ඉතින් මේ ලෞකික ජීවිතයේදී අපි ලබා ගන්න ඕන දැනුම් ටිකක් තියෙනවා. මොකද එහෙම නැත්නම් අපිට රස්සාවකටවත් ඇප්ලයි කරන්න බෑ. ඉතින් එතනදී දැනගන්න ඕනේ මේ අපි දැනුම් ලබා ගත්තට හිතන්නකෝ දැන් මේ ඊයේත් මට මල්ලි කෙනෙක් කතා කරා. ඒ මල්ලිට මේ දැන් A level කරන්න තියෙන නිසා ලොකු පීඩනයක් ඇති වෙලා තියෙනවා A level කරන එක ගැන. ඉතින් මම මේ මල්ලිට කිව්වේ දැන් අපි හිතන්නකෝ ක්‍රිකට් මැච් එකක් ගහනකොට අපිට බෝල 10ක් තියෙනවා ලකුණු 30ක් ගන්න තියෙනවා. ඉතින් ඒකට අපි මේ බෝල 10යිනි තව තියෙන්නේ කියලා ඉතාමත් පීඩනයකින් යුතුව ඒ පන්දුවට පහර දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔහුට ඇත්තටම ගහන්න පුළුවන් ලකුණු 20යි නම්
එතන ඒ 20ට වඩා ඔහුට උපරිමයක් නැහැ. ඒක තමයි ඔහුගේ උපරිමය. ඉතින් ඒ උපරිමය ඔහු තේරුම් අරගෙන ඒ උපරිමය සෙල්ලම් කරන්න පුළුවන්. නැත්නම් ඒ උපරිමය කෙසේ වෙතත් අර පීඩණයට ලක් වෙලා ලකුණු 2-3ක් ගහලා අවුට් වෙලා යන්න පුළුවන්. ඉතින් අවසරයි ස්වාමින් වහන්සේ අපි ඒ පිළිබඳව කතා බහ කරමු මේ කෙටි විරාමයෙන් පස්සේ. විරාමෙන් පසුව අපි නැවතත් අපේ ස්වාමින් වහන්සේ වෙතට යොමු වෙන්න සූදානම් වෙනවා. ඒ අතරතුරේදී මේ වෙලාවේ ඔබ YouTube ඔස්සේ අපිව නරඹනවා නම් අපේ Relax TV subscribe button එක ඔබලා ඔබ ඒ සඳහා යම් සම්බන්ධ වීමක් දක්වනවා නම් ඉදිරියේදී අපේ මේ සියලුම වීඩියෝ ඔබට නැරඹීමට හැකියාව තියෙනවා. ස්වාමින් වහන්සේ අපි නැවතත් කතාව ආරම්භ කරමු. ඔව්. ඉතින් අපි අර කලින් කීකේ හිටියා වගේ අපි හැමෝටම තියෙන හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තේරුම් අරගෙන අපිට කරන්න බැරි වැඩ කරන්න ගියාම ඉතුරු වෙන්නේ ඉතාමත් අධික පීඩනයක් විතරයි. ඉතින් අන්න ඒක දෙමව්පියනුත් තේරුම් ගන්න ඕනේ මේ හැම ළමයාටම තියෙන දක්ෂතාවයක් නිසඟ හැකියාවක් තියෙනවා. ඒ හැකියාවේ ප්‍රමාණයට උන්න යම්කිසි ආකාරයකට ගෙනියන්න ඕනේ. දැන් ඒත් එක්කම දැන් ඕකේ අනිත් පැත්ත තමයි දැන් අපි හැමෝටම ස්වභාවයෙන් තියෙන කම්මැලිකමත් එක්ක අපිට හිතෙනවා අපිට කිසිම හැකියාවක් නැහැ කියලා. ඒ නිසා අපි මුකුත් නොකර මේ ටිකක් අර නිදිමත ගමින් අලස ගතියෙන් ඉන්න තියෙනවා කියලා. ඉතින් මේක ඇත්තටම මේ මෙතන තියෙන්නේ මේ දෙමව්පියන් වැඩිහිටියන් සෑහෙන්න පරිණත වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔවුන්ගේ යම්කිසි පරිණතභාවයක් තියෙන්න ඕනේ. හරියට කොහොමද මේ මධ්‍යස්ථව මේක ඇති කරන්න කියලා. මේ බුද්ධ ආගම අයිපාරක් තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක උඩ. ඕනාවට වඩා තද කරන්නෙත් නැහැ. ඕනාවට වඩා බුරුල් කරන්නෙත් නැහැ. අපි කිව්වොත් මේ ළමයාට මේ තියෙන නිසඟ හැකියාව ඔහුටම තෝරගන්න කියලා ළමයාව අතහැරලා දැම්මොත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් යම්කිසි අත්වැල්ලල්ලා ගැනීමක් කරන්න ඕනේ. ඒත් එක්ක මේ කරන එක ඕනාවට වඩා කරන්නත් හොඳ නැහැ. ඉතින් එතනදී අපිට ආයිපාරක් වැදගත් වෙන්නේ මේ දෙමව්පියෙක් විදියට ඒ දරුවව තේරුම් ගන්න ඕනේ. එතකොට දරුවා ටික ටික වැඩිමහල් වෙලා ටික ටික වයසින් වැඩි වෙනකොට ඔහු තමාව තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි මේ බුද්ධ ආගමේ තියෙන සරල පණිවිඩය තමන්ව තේරුම් ගැනීම. දැන් මම රංගනවත් වෛද්‍යතුමාවත් තේරුම් ගන්න ගියාට මට ඔයාලව තේරුම් ගන්න බෑ. ඊට කලින් මම මාව තේරුම් ගන්න ඕනේ. මගේ හිත තේරුම් ගැනීම වැඩි වෙන ප්‍රමාණයට මම ඔයාලව තේරුම් ගන්නවා. ඉතින් ඒක තමයි මේ බුද්ධ ආගමේ තියෙන සරල පණිවිඩය. ඒක අපිට යම්කිසි ආකාරයකට ලෞකික ජීවිතයට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලෞකික ජීවිතය ඇතුළේ තියෙන වෙනම ප්‍රතිපත්තිමාලාවක් තියෙනවා. මොකද දැන් ලෞකික ජීවිතය හැඩගැහිලා තියෙන්නේ ආස්වාදයේ විඳින්න. නමුත් ඒ ආස්වාදයේ විඳගෙන යන මිනිහට ඒකේ තියෙන ආදීනවයක් හම්බ වෙනවා. ඒ ආදීනවයයි ආස්වාදයයි දෙකම බලාගෙන ඉන්න මිනිහට මේ ආදීනවයෙන් තොර ආස්වාදයක් විඳින්නේ කොහොමද කියන අදහස එනවා. අන්න ඒක තුලින් නිස්සාරණ මාර්ගයකට යනවා. ඉතින් ඒ වගේ ආධ්‍යාත්මික මාර්ගයකට යන්නේ නැති කෙනෙක් මුලින් ආස්වාදය කොහොමද මේ ડિප්‍රෙස් වෙන්නේ නැතුව අවපීඩනයටපත් වෙන්නේ නැතුව ඒක විඳින්නේ කියන එක පළවෙනියටම තෝරගන්න ඕනේ. ඉතින් යන්නේ ඒක සඳහා අධ්‍යාපනය පාවිච්චි කරන්න ඕනේ මෙවලමක් විදියට. නැතුව අධ්‍යාපනය නිසා අපි වහල්ලු වෙන්න හොඳ නැහැ. මම දකිනවා දැන් ඔය 5 වසරේ ළමයි පවා සියදිවි නසා ගන්නවා මේ අධ්‍යාපනය නිසා. ඉතින් මේ අධ්‍යාපනය කියන්නේ ජීවිතයට හම්බ වෙන තව මෙවලමක් විතරයි. අපි ඒක පාවිච්චි කරනවා විනා ඒකෙන් අපි පාවිච්චි වුණොත් හරියට මේ විදුලිය වගේ. විදුලිය කියන්නේ අපිව මරන්නත් පුළුවන්. විදුලිය දුන්නත් අපිව මැරෙනවා. නමුත් විදුලිය අපි පාවිච්චි කරනවා. ඉතින් මේක පාවිච්චි කරන විදිය දෙමව්පියන් වශයෙන් අපි මූලිකව දැනගත යුතුයි. මොකද අපි දරුවන්ටනේ කියලා දෙන්නේ. ඒත් එක්කම දරුවන් ටික ටික වැඩිමහල් තත්ත්වයටපත් වෙනකොට ඔවුනුත් තේරුම් ගන්න ඕනේ කොහොමද මේක පාවිච්චි කරන්නේ පාවිච්චි නොවි කියලා. එහෙමනම් දැන් වෛද්‍යතුමන් වෙතට යොමු වෙන්න සූදානම් වෙන්නේ. එහෙම යොමු වෙන හදනකොට මේ මගේ ජීවිතයේ පුංචි පෞද්ගලික කාරණාවක් එක්කම මේක පැහැදිලි කරගන්න ඕනේ කියලා කල්පනා කරා. දැන් ඔබතුමන්ගේ පියා ගැන සඳහන් කරපු නිසා දැන් මගේ පියා වෙලා වෘත්තීන් වඩු කාර්මිකයෙක්. මට ඒ කියන්නේ පරම්පරාවේ හැමෝම වඩු කාර්මිකයෝ. මටත් වඩු කර්මාන්තේ ඉගෙන ගන්න කියලා යම් බලකිරීමක් නිවසින් තිබුණා. ඉතින් ඕක කොහොම හරි වඩු මඩුවට ගියාම වරද්දන වාරයක් පාසා මට තාත්තගෙන් ගුටි කන්න වෙනවා. ඒ හේතුව නිසාම මම අදටත් වඩුමඩුවේ කටයුතු සඳහා දායකත්වය ලබා දෙන්නේ හරි අඩුවේ. දැන් මම ඔබතුමන්ගේ විමසන්න සූදානම් වෙන්නේ දැන් අපි ඒ දරුවට අදාළව ඉගෙනුම් ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේනේ. එතකොට මනෝවිද්‍යාත්මකව මොනවද මේ තියෙන එළඹුම් මේ අදාළ අධ්‍යාපනය ලබා දීම සඳහා? ඒ හැම එකම එක එක්කෙනාට ගැලපෙන්නේ නැහැ. නානත්ත කාය නානත්ත සංඥා. එතකොට මොනවද මේ මනෝවිද්‍යාත්මක එළඹුම් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා තියෙන? බොහොම මේ හොඳ ගැටලුවක්. ඒ වගේම මේ රංගන තමන්ගේ ජීවිතය තුලින් අර ප්‍රායෝගික උදාහරණයක් පෙන්වන්න මට අවස්ථාව සලසලා දුන්නා. මම පෙන්වන්න කැමති දැන් අර ඔයාම කිව්වා මේ වඩු වැඩට තාත්තා යොමු කරන්න හදලා ඔයාට මේ හරියට කරන්න නැති වෙලාවල වලට ගැහුවා කියලා. ඒකම තමයි හේතුව ඔයාට වඩු වැඩ එපා වෙන්නේ. ඒ අර වැරදි මග පෙන්වීමක්. දඬුවමත් තුලින් ඒක එපා වෙනවා ඇත්තටම. ඒ අපි දැන් අද කතාවේ මූලික අරමුණ වෙලා තියෙන්නේ මෙහෙම දඬුවම් ලබා දීම තුලින් අධ්‍යාපනයට යන්න පුළුවන්ද කියන එක. දැන් ඒක හොඳම උදාහරණයක් ඔයා මේ රංගන කිව්වේ. ඒක ඇත්තට මේ දඬුවම් ලබා දීම තුළින් එපා වෙච්ච එක.
දැන් උතනදී ඕගොල්ලන්ගේ තාත්තා ඔයාව ළඟ තියාගෙන වඩු මඩුවේ ලී වලින් ක්‍රිකට් පිත්තක් හදලා දුන්නා නම් තමන්ට සෙල්ලම් කරන්න විකට් පොළු ටිකක් දාලා ඒ වගේ දෙයක් වුණා නම් ඔයා වඩු මඩුවේ ඊට වඩා ටිකක් ගැවසෙනවා. තව පොඩි පොඩි සෙල්ලම් බඩු හදන්න පුළුවන්. මේ දාදු කැටයක් ওই අහක යන ලී කෑල්ලකින් කපලා පින්තාරු කරලා දුන්නා නම් කැට සෙල්ලම් කරන උතන ඉන්නවා ගැවසි ගැවසි. යතු රොඩු වලින් අපි සමහර විට පොඩි අත් වේල කරන්න පුළුවන්. යතු කුඩු වලින්. එතකොට ඔයාට ප්‍රියතාවයක් ඇති වෙනවා වඩු මඩුව ගැන. එතකොට තාත්තා ආදරෙන් කතා කරා නම් තාත්තා ඔය වැඩ කරන අතරේ ඔයත් එක්ක ඒ කාලේ ආදරෙන් ගත කරා නම් ඔයා වඩු මඩුව ඔයාගේ මනසට ප්‍රියතාවයක් උපදවන තැනක් වෙනවා. තාත්තත් එක්ක ආදරෙන් බැඳිච්ච තැන වෙනවා. සහ එතනින් ඔයාට ලැබෙන දේවල් කරන සෙල්ලම් ආස ක්‍රිකට් පිටක් වේවා වෙන සෙල්ලම් බඩුවක් වේවා එහෙම නැත්නම් තාත්තට පස්සේ පාඩම් වැඩ කරන්න අපි දන්න අර මෙහෙම පොත් තියන්න පුළුවන් ඒව හදනවා. දැන් ඔය අපේ සීයාගේ වඩු වඩුවේ මට ලැබිච්ච දේවල් මම මේ කිව්වේ ඇත්තටම. එතකොට අපිට වඩු මඩුවත් එක්ක එන බැඳීමක්. එතකොට ඔයාට හිතනවා නිකන් ඉඳලා හිටලා හරි අර යතු කැටේ අතර ගන්න. මේකෙන් මොන හරි කපාන කරන්න කීයට අතට ගන්න හිතනවා. සමහර සෙල්ලම් බඩුවක් හරි හදනවා. ඊළඟ දවසේ අර පිත්ත කැඩුනහම ඔයාම පිත්තක් හදන්න හරි උත්සාහ කරනවා. කීයෙන් ලී මේ ඉරාගෙන යතු ගාලා නේද? එතකොට අර ඒ නිකම්ම මේ ඔයාට අර තාත්තා කරනවා හැටක් දැක්කා. Tamanට උමනාව ආසාවෙන් නිරාසෙන් Taman තුල ඇවිල්ලා ඒ දේවල් වලට යොමු වෙන්න ඉඩ තිබ්බා. මම ඒ කියන්නේ මේ අපේ ගොඩක් දෙමාපියන් වරද්දා ගන්නා තැනක් දනුවන් දීම තුලින් ළමයින්ට එපා වෙනවා. තියෙන ආසාවක් නැති වෙනවා. ඊට අමතරව ගොඩක් දෙමාපියන්ට පුළුවන් නම් මේ ඇත්තටම මේ අධ්‍යාපනය කියන එක පොදුවේ දැන් මම ගත්තාම අධ්‍යාපනය එපාව කරන තැනට ගේන එකනේ මේ අපි කතා කරන්නේ. අධ්‍යාපනය විතරක් නෙමේ දරුවෙක්ට ඇත්තටම ළමා කාලයේදී අවධානය දිය යුතු එකම දේ. දරුවෙක් වුණාම දරුවන්ට තියෙන ළමා කාලයක් තමන්ගේ පරිසරය තේරුම් ගන්න, තමන්ගේ සමාජ ආශ්‍රිතයන් තේරුම් ගන්න. දැන් අපේ හාමුදුරුවෝ අර යාළුවා ආශ්‍රය කරන්න තේරෙන්නේ නැති හරියට මේ අවුරුදු 14 15 කට්ටිය එනවා කියලා. දැන් අධ්‍යාපනය තුළම වුන් දැඩි පීඩනයක් තුළ සමහර වෙලාවට පොතේ පතේම මානසික පීඩනයකින් ගැලීම සිටීම නිසා තමන්ට කාලයක් නැහැ. පාසල තුලට යනවා, ඒකාකාරී ජීවන රටාව හින්දා ඊට පස්සේ ටියුෂන් ක්ලාස් වලට දුවනවා. හරියට යාළුවෙක් ආශ්‍රය කරන්න උන්ට අවබෝධයක් නැහැ. තමන්ගේ අම්මා තාත්තත් එක්ක ආදරෙන් ගත කරන්න කාලයක් නැහැ. ඒ නිසා ඔවුන් සෑහෙන පීඩනයකින් මේ දේවල් වලින් අසාධාරණයට ලක්වීමක් වෙනවා ඔවුන් නොදැනුවත්වම. හරි. අපි මේ පිළිබඳව කතා බහ කරනවා මේ කෙටි විරාමයෙන් පස්සේ. විරාමයට කලින් අපි අපේ වෛද්‍යතුමන් එක්ක කතා බහ කරමින් හිටි. නැවතත් ඔබතුමන්ට අවස්ථාව. ඔව් දැන් මම කියමින් හිටියේ ඇත්තටම මේ දෙමාපියන් ඇත්තටම වද නොදී කොහොමද දරුවන් අධ්‍යාපනයට යොමු කරවන්නේ කියලා. දරුවන්ට දිවි ගන්නන අවස්ථාවක් කරගන්නේ කොහොමද කියලා. දැන් ගොඩක් දෙමාපියෝ ළමයින්ට අර හෝම්වර්ක් එක කරවන්න අඩි කෝදුවක් අරගෙන වේවලක් අරගෙන ඇවිල්ලා ගහලා කරලා පාඩමක් කියලා දෙන්න එනවා මිසක් ළමයාත් එක්ක සෙල්ලම් කරන්න වෙන්නේ අද කාලේ. ඒ වුණාට ළමයාත් එක්ක සෙල්ලම් කරන අම්මා තාත්තම, බෝල ගහන්න එන අම්මා තාත්තම අර බිම ඉඳගෙන මොකක් හරි සෙල්ලමක් කරන්න, සෙල්ලම් අපි කියන පොඩි පොඩි දේවල් හදන්න කඩදාසි වලින් අත්තර කරන්න ළමයි ආස දේවල් තියෙනවා. ඒකෙදිත් අම්මා තාත්තා සහභාගී වුණා නම් ඒ තියෙන උනන්දුවම යම් කිසි විදියකට යොමු කරන්න පුළුවන් නම් පාසල් අධ්‍යාපන කටයුතු වලට අකුරු ලියන්න, හෝම්වර්ක් කරවන්න. අන්න එතනදී ළමයා දිරිගැන්වීමක් වෙනවා. මේ ගොඩක් ඇත්තටම ආදරය තමයි මේ ජීවින් හොයන්නේ අපි. වැඩිහිටියෝ ළමයින්ටත් ඕන අපේ අම්මා තාත්තගේ අවධානය. ඉතින් ඔවුන් හිතන්නේ අම්මා තාත්තා ඉන්නේ මම හෝම්වර්ක් වැරදියට කරාම ඇවිල්ලා ළඟට ඇවිල්ලා ගහන්න කියලා. සමහරලාට ඔවුන් ඒකට ආස වෙනවා. මොකද අම්මා තාත්තා ඒ වෙලාව තමයි අවධානය දෙන්නේ. අන්තිමට අවධානය දෙන්නේ නැත්තම්. එතකොට ඔවුන් සමහරලාට දඟ කරන්න හිතනවා. ගොඩක් දඟ ළමයි බිහි වෙනවා. පාඩම් වැඩ නොකර දඟ කරද්දි තමයි අම්මා පස්සෙන් දුවගෙන එන්නේ මිදුළු දුවන්න එපා පුතේ අරගා මේක. ඉතින් ඒ වුණාට ළමයාට අපි අගය කරනවා නිතරම පොඩි හොඳ දේත් කරනවා. අධ්‍යාපනයේ සුළු එක අකුරක් ලිව්වත් සමහර විට ලස්සන පොඩි චිත්‍රයක් උරුට්ටක් ඇඳලා තාපුත ඒක ලස්සනයි. ලියන එක. දැන් සමහර විට ඒ වගේ දේවල් අගය කිරීම සුළු සුළු අගය කිරීම තුලින් ළමයි දිරිගැන්වීම වෙනවා. ඒ වගේම අර කිව්වාගේ අර කාලසිරිත පුත්‍රයාට තෑගි දුන්නා වගේ තේරුමක් නැතුව තෑගි දෙන්න ගියොත් ඒක අගයක් නැති නේ. කියන්නේ තෑගි දීම බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක් දිරිගන්නන්න. යම්කිසි අවබෝධයක් ඇතුව යම් සිමාවල්දී දරුවෝ ඔබතුමන් එහෙම සඳහන් කරද්දී දැන් ගොඩක් වෙලාවට කුඩා පිරිමි දරුවන්ට තුවක්කු ලබා දීම තෑගි විදිහට ලබා දෙනවා. මේ මෙතනත් යම් බලපෑමක් තියෙන පුළුවන්. තෑගි දෙද්දී අවාදර්ශනාත්මක මේ අවාදර්ශ තෑගි දෙන ගොඩක් ඔය දුරකථන දෙන කුඩා ළමයින්ට පරිගණක ක්‍රීඩා මෙවලම් ලබා දීම ඔය තුවක්කු වගේ දේවල් අවාදර්ශකේ ළමයාගේ අපි කියන මනෝභාවයේ සයිකීක වෙනස් වෙනවා. එතකොට ඔවුන්ගේ කාලය සමහරලාට ඇබ්බැහි වීම වෙන ඔය වීඩියෝ ගේම් වෙනද
දුරකථන ආදී හින්දා අඩු වයසෙන් ලබා දී එකේ අර වඳුරට දැරිපිය දුන්නා වගේ යම්කිසි බුද්ධිමය මුහුකුරා යාමක් තියෙන්න ඕනේ යම් දේවල් පාවිච්චියට. පිහියක් පාවිච්චි කරන්න යම්කිසි කාලයක් තියෙන විදුලිය පාවිච්චි කරන්න අර හාමුදුරුවෝ වගේ යම්කිසි බුද්ධිය මුහුකුරා යන කාලයක් තියෙනවා. අපි අන්නේ නිසි කාලයේදී නිසි දේවල් ලබා දෙන්න දෙමාපියන් දැනගන්න ඕන. එතකොට ඒ වගේ දිරිගැන්වීම් ලබා දීම තුළින් ළමයින් හරියට යන්නත් පුළුවන්. වැරදි තෑග්ගක් දුන්නොත් නම යන්නත් පුළුවන්. ඒ තෑග්ග නිසාම. ඒක නිසා දිරිගැන්වීම කියන එක තියෙනවා. ඒ වගේම තමයි ළමයින්ට අපි අර හොඳ නරක තෝරා ගැනීම ඇත්තටම වැඩිහිටියෙක් දිරිගන්න ඕන. ඇත්තටම මේ අධ්‍යාපනය තුළ හරියට තමන්ම අධ්‍යාපනය ලබා ගන්න කොහොමද? දැනුම සොයාගෙන යන්න ප්‍රගුණ කරන එක. එතකොට කුසලතා සොයාගෙන යන්න ප්‍රගුණ කරන එක. අන්න ඒ ගතිය දරුවා තුළම වගා කරවන්න පුළුවන් මට්ටමට එහෙම ගතියක් එනවනම් හැමතිස්සෙම ළමයාගේ පිටිපස්සෙන් ගිහිල්ලා හෝම්වර්ක් කළාද නැද්ද කියලා බලන්නවත් අඩුපාඩු හොයන්නවත් යන දෙමාපියෙක් නොවි යම්කිසි නමගියම් වෙන වෙලාවට පමණක් මඟ පෙන්වීමක් කරන සහ අනිත් හැමතිස්සෙම දරුවත් එක්ක අවධානයෙන් ඉන්න දෙමාපියන් වන්නට පුළුවන් නම් දරුවන්ට ඒක දැනෙනවා යම්කිසි සුබවාදී විදිහට. අපි මං හිතන්නේ ඔය දඬුවම් නොදී එන එක අපි අනිත් පැත්ත කතා කරන්නත් බෑ. මේ හොඳ පැත්තට යනවා නම් අන්න ඒ විදිහ මඟ පෙන්වීමක් කරන දරුවට ඒ ආදරය අනුකම්පාව සහ මේ දරුවට කැමැති දේ තුලින් ආර්ධිමම්පියන්ට අවශ්‍ය අරමුණුත් ඉෂ්ට වෙන විදිහට දිරිගැන්වීම් කරන්න පුළුවන් වෙන දෙමාපියන් වන්නට පුළුවන් නම් දරුවන්ගේ අධ්‍යාපනික කුසලතා ඉදිරියට දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ අධ්‍යාපනික කුසලතාවල් වලට යද්දිත් පරාජයන් ගැන ළමයින්ට සිත යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ පරාජයනොත් දරා ගන්න පුළුවන් විදිහට කියන්නේ තමන්ගේ ලද දෙයින් සතුටු වෙන සහ තමන්ගේ ඉදිරි අනාගතයට ගැළපෙන දෙයක් කරන ළමයින් බිහි කරන තමයි දෙමාපියන් උනන්දු විය යුත්තේ. ඉතින් අපේ ලංකාවේ අද කාලේ සමාජයක තමයි නැත්තේ. ඉතින් අපි මේ දේවල් වෙනස් කරන ආකල්පමේ වෙනසක් බලාපොරොත්තුෙන් තමයි මේ වගේ වැඩසටහන් කරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙමු ඉස්සරහට අපේ දෙමාපියන්ගේ ආකල්පමේ අනුව වෙනස් වේවි කියලා. ඉතින් මේ අපේ වැඩසටහන හමාර වෙන්නට තවත් මිනිත්තු කිහිපයක් තියදී මම නැවතත් අපේ කළුබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේ වෙතට යොමු වෙන්න සූදානම් වෙනවා. ස්වාමීන් වහන්සේ සාරාංශයක් විදිහට අපි මේ වැඩසටහනේ කතා කරපු කරුණුත් එක්කලා දෙමව්පියන් දරුවන්ට මේ අධ්‍යාපනය ලබා දිය යුත්තේ කොහොමද කියලා අපි මේ පුංචි වෙලාවේ කතා බහ කරමු. හොඳයි. ඉතින් මෙතනදී අපි සාරාංශගත කරොත් අපි පළවෙනියටම තෝරගන්න ඕනේ මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම කියලා කරන උත්සාහය තුළින් ඇත්තටම අපි කරන්නේ දරුවන්ට අවශ්‍ය දේ ලබා දීමද නැත්නම් අපිට හිතන විදිහට දරුවන්ට අවශ්‍ය දේ ලබා දීමද කියන එක. ඉතින් එතන තේරුම් ඕනේ දරුවා කියන්නේ වෙනම කෙනෙක්, අපි කියන්නේ තව කෙනෙක්. ඉතින් ඒ අපි සමහර විට ඉෂ්ට කරගන්න හදන්නේ අපේ බලාපොරොත්තු. ඒක දරුවට කොච්චර සාධාරණද, ඔහුගේ නිසඟ හැකියාවට කොච්චර අනුපාත වෙනවද කියන එක අපි පළවෙනියටම බලන්න ඕනේ. දෙවෙනියට අපි හිතමුකෝ දැන් අපි ඒක කෙසේ වෙතත් අපි මොකක් හරි දරුවට ලබා දෙන්න යනවා කියලා, අත්තරක් දෙනවා, ඒ දරුවා යොමු කරනවා කියලා. ඉතින් එතකොට අපි මේ රැල්ලට කරන දේ පොඩ්ඩක් නවත්තලා මොහොතකට නැවතිලා සිහිය එළඹ සිටි නුවණින් යුතුව නැවතිලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේක කරන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද කියලා. අර දැන් වෛද්‍යතුමා කිව්වා වගේ අපි දැක තියෙනවා සමහර වෙලාවට අර ඒ දෙන තෑග්ගම ඇබ්බැහියක් බවට පත් වෙනවා. ඒක නිසා මේ දරුවව ගලව ගන්න බැරි වෙනවා. දෙන දඬුවම ඒ දරුවව වෙන පැත්තකට යොමු කරනවා. අර මේ දිසාපාමොක් ආචාර්යවරයාගේ ඉඳලා එතකොට දැන් රංගනගේ කතාව වගේ ඉඳලානේ ඒකම දඬුවම අනිත් පැත්තකට යනවා. ඉතින් මේ අම්මලා තාත්තලාට පුළුවන් නම් මේ අධ්‍යාපනය කියන එක හදාරන්න. ඒ කියන්නේ අධ්‍යාපනය කියන්නේ ඒකේ තියෙන සබ්ජෙක්ට් එක නෙවෙයි, ගණිතය විද්‍යාව නෙවෙයි. අධ්‍යාපනය දෙන්නේ කොහොමද කියන එක යම්කිසි ආකාරයකට හදාරන්න. ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් මනෝවිද්‍යාව පැත්තට බරයි. ඒත් එක්කම බෞද්ධ දර්ශනයේ පැත්තට බරයි. බෞද්ධ දර්ශනයේ මේ සතිය කියන පැත්තට බරයි. මේ සතිය තුළින් අපි හොයාගන්නේ මිනිහගේ හිත වැඩ කරන විදිය. ඉතින් ඒ හිත වැඩ කරන විදිය, තමන්ගේ හිත වැඩ කරන විදිය තමයි අර මං කිව්වා වගේ මුලින් හොයාගන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ මොහොතකට නැවතිලා මේ කරන්නම් වාලේ මොන්ටිසෝරි යවනවා, ශිෂ්‍යත්වය යවනවා, O level යවනවා, A level යවනවා, යුනිවර්සිටි යවනවා වගේ නෙවෙයි. මොහොතකට නැවතිලා මේ දෙමව්පියන්ට අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියන එක තේරුම් අරගෙන ඒ දරුවට සුදුසු අත්වල් සැපීමක් පමණක් කරන්න පුළුවන්. නම් දැන් උදාහරණයක් විදිහට අපි අර හරකෙක්ව බැඳලා ඌට හැමතැනම තනකොළ කන්න කියන්නේ බැඳලා ඒ අරය ප්‍රමාණයට හරකට තනකොළ කන්න පුළුවන්. ඒ හරකා ඒ දන්වල කඩාගෙන ගියොත් ආයි එහා වත්තකට පයින්නවා. ඒ මගේ උදාහරණයෙන් කිව්වේ මේ දරුවෙක්ව හදන්න ඕනේ යම්කිසි ශික්ෂණයක් ඇතුලේ. නමුත් ඒ ශික්ෂණය ඇතුලේ ඔහුට තියෙන්න ඕන නිදහසක් තියෙන්න ඕනේ.
ඔහුට තමන්ගේ ජීවිතය අඳුරගන්න ඒ දෙවල් කරන්න හොට යම්කිසි නිදහසල් ලබා දෙන්න ඕනි ස්වාධීනත්වයක් ලබා දෙන්න ඕනි. ඉතින් මම විශේෂයෙන් අර ලංකාවේ හිටියටට හා සමාන කාලයක් පිටරටත් ගැවසිලා තිනවා. ඉතින් මම දැකලා තියෙනවා පිටරට අම්මලා තාත්තලා ඒ දරුවන්ට අවශ්‍ය පරිසරය සකසලා දෙනවා. ප්ලැට්ෆෝම් එක හදලා දෙනවා තමන්ට අවශ්‍ය පරීක්ෂණය කරගන්න. හැබැයි මේ පරීක්ෂණය වුණු තිබාගත කරන්න යම්කිසි අධීක්ෂණයක් යටතේ කරන්නේ දෙකම ඉතාමත් වැදගත්. ඉතින් අන්න ඒක පණිවිඩයක් වශයෙන් ලබා දෙන්න මම කැමති මේ දරුවන්ගේ දෙමව්පියන්ට ආරාධනා කරන්න අධ්‍යාපනය ගැන හදාරන්න කියලා. අධ්‍යාපනය කරන සබ්ජෙක්ට් එක නෙවෙයි විෂය පතේ නෙවෙයි අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියන එක හදාරලා දරුවන්වත් තේරුම් ගන්න තමන්වත් තේරුම් ගන්න ඒ සඳහා අවශ්‍ය මේ සතිය වගේ මූලික බෞද්ධ දර්ශනීය ගුණාංග යොමු කරගන්න. ඉතින් මේකට ආයිපරක් මේ සතිය කියන එක කියන්නේ තමන් ගැන හොයාගන්න එක. ඒකට ආගමක් වැඩකුත් නෑ අපිට. තමන් ගැන හොයාගන්න කිසිම ආගමක් අවශ්‍ය නැහැ. ඉතින් මෙන්න මේක පාවිච්චි කරලා මේ දරුවන්ට පීඩනයකින් තොර ළමා කාලය විඳින්න සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වැඩිහිටි කාලය සන්තෝෂමත් විදිහට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගන්න කියලා මේ පණිවිඩය තමයි මම අවසාන වශයෙන් ඉතුරු කරන්නේ. හරි සුභාවිත මාධ්‍ය ගමන් මගේ මනසාලංකාරයේ දෙවැනි වැඩසටහන අපි සමාප්ත කරන්න මේ සූදානම් වෙන්නේ. මම ගෞරවපූර්වක මගේ ස්තුතිය පුද කරනවා අද දවසේ අපේ මැදිරියට වැඩම කළ කළුබෝවිල ආනන්ද ස්වාමීන් වහන්සේට. උන්වහන්සේගේ මේ පෘථූල දැනුම අපේ ප්‍රේක්ෂක ඔබේ විචාර බුද්ධිය අවදි කරන්න වටිනා මෙහෙයක් කළ බව මේ නරඹපු ඔබ සියලු දෙනාට පැහැදිලි වෙන්නට ඇති. ඒ වගේමයි මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අපේ වෛද්‍ය සුසිත්රුවන් මහත්මයාට මේ වෛද්‍ය විද්‍යාත්මකව සහ සමාජීය කරුණුත් එක්කලා මේ පැහැදිලි කිරීම සඳහා අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ලබන සතියේත් තවත් විදග්ධ මාතෘකාවක් එක්ක කතා බහ කරන්න සූදානම්යි. අපි අදට සමුගන්න සූදානම් වෙන්නේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.